අන්තිය පවත්වනවා වගේ. පුතේ රජය හා ව්‍යාපාර තුන්වෙනි ඒකකය රජය හා ව්‍යාපාර. දැන් මේ මාතෘකාව කොටස් කීපයකට කැඩෙනවනේ. මේ මාතෘකාව ගන්න කොටස් කීපය තමයි මේකේ එක කොටසක් තියෙනවා රජය හා ව්‍යාපාර. මේක ඇත්තටම හඳුන්වන්නේ රජය හා ව්‍යාපාර අතර ඇති අන්තර් ක්‍රියාකාරීත්වය කියලා තමයි හඳුන්වන්නේ. ඔය එක පැත්තක් මාතෘකාවේ. තව පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි පාරිභෝගික ආරක්ෂණය. පාරිභෝගික ආරක්ෂණය. එතකොට මේ මාතෘකාව කොටස් දෙකකට කඩලා තමයි තියෙන්නේ. මොකද්ද මාතෘකාවේ අන්තර්ගත වෙන්නේ? විෂය පතයන් දෙකක් පිළිබඳව තමයි මාතෘකාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. මොකද්ද මේ විෂය පතයන් දෙක? එක විෂය පතයක් තමයි රජයයි ව්‍යාපාරයයි අතර තියෙනා වූ අන්තර් ක්‍රියාකාරීත්වය. අනික් විෂය පතය තමයි පාරිභෝගික ආරක්ෂණය කියන විෂය පතය. එහෙනම් මේ විෂය පතයන් දෙකම එකට එකතු වෙච්ච බද්ධ මාතෘකාවක් වශයෙන් තමයි මේ මාතෘකාව හැදිලා තියෙන්නේ. රජය හා ව්‍යාපාර පාරිභෝගික ආරක්ෂණය කියන මාතෘකාව නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපිට වෙනවා මේ මාතෘකාව ඇතුලේ සාකච්ඡා කරනකොට මේ විෂය පතයන් දෙක කොටස් දෙකකට කඩාගෙන අධ්‍යයනය කරන්න. දැන් ඒකේ ටියුට් එකේ පළවෙනි කොටස වශයෙන් ටියුට් එක ඇතුලේ පළවෙනි කොටස වශයෙන් දාලා තියෙන්නේ මොකද්ද? ටියුට් එකේ පළවෙනි කොටස තියෙන්නේ රජය හා ව්‍යාපාර අතර පවත්නා වූ අන්තර් ක්‍රියාකාරීත්වය කියන කාරණේ. රජය හා ව්‍යාපාර අතර පවත්නා වූ අන්තර් ක්‍රියාකාරීත්වය කියන කාරණේ තමයි ටියුට් එකේ පළවෙනි කොටස තුල අපි සාකච්ඡා කරන්නේ. මොකද්ද මේ පළවෙනි කොටස තුල සාකච්ඡා කරන්න? රජය හා ව්‍යාපාර අතර තියෙන අන්තර් ක්‍රියාකාරීත්වය. රජය හා ව්‍යාපාර අතර තියෙන අන්තර් ක්‍රියාකාරීත්වය. පුතේ සාමාන්‍යයෙන් අපි ගමු මේ ලෝකේ පවත්නා ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය. සමහරක් ආර්ථිකයන් ගත්ත මේ ආර්ථිකයන් අපිට දකින්න පුළුවන්. ඒ ආර්ථික අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ ආර්ථික වලට අපි කියනවා සමාජවාදී ආර්ථික කියලා. සමාජවාදී ආර්ථික ක්‍රම. සමාජවාදී ආර්ථික ක්‍රමයක්. ඊළඟට තව ආර්ථික ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ධනවාදී ආර්ථික ක්‍රමයක්. එන සමාජවාදී ආර්ථික ක්‍රමයන් කියලා එකක් තියෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා ධනවාදී ආර්ථික ක්‍රමයන් කියලා ආර්ථික ක්‍රමයකුත් ක්‍රියාත්මක වෙනවා. ධනවාදයේ පැත්තට යොමුච්ච ආර්ථික ක්‍රමයක්. මොකද මේ ආර්ථික ක්‍රම දෙකේ හැසිරීමේ තියෙන ලක්ෂණ. හැසිරීම මොන වගේද? අපි චුට්ටක් ඒක බලමුකෝ ඉස්සෙල්ලම. පුතේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කියලා කියන ආර්ථික ක්‍රමයක් ඇතුලේ ප්‍රබලයා වන්නේ රජය. රජය තමයි ප්‍රබල. රජය ප්‍රබලයි. රජය තමයි ව්‍යාපාර ශාස්ත්‍රයේ ප්‍රබලම සාධකයේ වශයෙන් ක්‍රියාත්මක වන්නේ රජය. මොන ආර්ථිකයක් ඇතුළේද? සමාජවාදී ආර්ථික ක්‍රමයක් ඇතුලේ පෞද්ගලික අංශයේ මැදිහත් වීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ඉතාම අඩු මට්ටමක තියෙනවා සමාජවාදී ආර්ථික ක්‍රමයක් ඇතුලේ. හැබැයි ධනවාදී ආර්ථික ක්‍රමයකට ගියාම ඕක සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගහනවා. මේ අර රාජ්‍යාංශයේ ප්‍රබලත්වයේ තිබ්බ සමාජවාදී ආර්ථික ක්‍රමයේ කතාව සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගිහිලා අලුත් කතාවක් නිර්මාණය වෙනවා ධනවාදී ආර්ථික ක්‍රමය තුළ. හරි? දන්න කතාව නෙවෙයි මේ ඇත්ත වෙනවා මොකක් තුළද? ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ. මොකද්ද සමාජවාදී අර්ථ ක්‍රමයක් තුළ දන්න කතාව තමයි රජයේ ප්‍රබලයි කියන එක. හැබැයි ධනවාදී අර්ථ ක්‍රමයක් තුළ ඇත්ත කතාව තමයි මොකද්ද? පෞද්ගලික අංශය ප්‍රබලයි. දැන් ඇමරිකාවේ රුසියාව වගේ ගත්තොත් අන්න ධනවාදී අර්ථ ක්‍රම වලට හොඳ උදාහරණයක්. ඒ රටවල් වල වැඩිපුරම පෞද්ගලික අංශය තමයි ප්‍රබල වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය පවා දැන් අපේ අධ්‍යාපනය සෞඛ්‍ය මේවා රාජ්‍යාංශය ප්‍රබලයිනේ නේ. රාජ්‍යාංශය ප්‍රබලයි. සෞඛ්‍ය අධ්‍යාපනය ගත්තම රජය තමයි ප්‍රධානම කාර්යභාරය ඉටු කරන්නේ. හරිද? හැබැයි රුසියාවට ගියොත් එහෙම රුසියාවේ ස්පිරිතාලයක බෙහෙත් දෙන්නේ නැහැ නිකන්. සල්ලි ගන්නවා. ඇමරිකාවේ ස්පිරිතාලයක බෙහෙත් දෙන්නේ නැහැ නිකන්. සල්ලි ගන්නවා. නේ ඇමරිකාවේ පාසලක අධ්‍යාපනය නිකන් දෙන්නේ නැහැ. රුසියාවේ පාසලක අධ්‍යාපනය නිකන් දෙන්නේ නැහැ. පෞද්ගලික අංශය විසින් තමයි මේ හොවන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒවට යම් ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එimhe ඇමරිකාව ගත්තොත් එimhe ඇමරිකාවේ සෞඛ්‍ය සේවය ලබා දෙන්නේ නිකන් නෙවෙයි මුදලට සෞඛ්‍ය සේවය ලබා දෙනකොට ඇමරිකාව කරන්නේ මොකද්ද? හැම මිනිස්සෙක්ටම ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒකට යාගේ අතින් සල්ලි යන්නේ නැහැ. ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් බෙහෙත් ගත්තාම ඒකට ගෙවනවා. හරි. එහෙම ක්‍රමවේදයන් වලට ඒ රටවල් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ක්‍රමවේදයන් පාවිච්චි වෙනවා. නමුත් මම අර කිව්ව ධනවාදී අර්ථ ක්‍රමය ඇතුලේ රාජ්‍යාංශයට වඩා පෞද්ගලික අංශය ප්‍රබලයි. එහෙනම් ඔබ තේරුම් ගන්න සමාජවාදී අර්ථ ක්‍රමයක ප්‍රබල රාජ්‍යාංශය ධනවාදී අර්ථ ක්‍රමයක ප්‍රබල කවුද? පෞද්ගලික අංශය. පුතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගත්තොත් මෙන්න මේ ධනවාදය සහ සමාජවාදය කියන දෙකම දැන් අපිට ඇමරිකාවේ ආර්ථිකය ගැන කතා කරලා දන්නේ නැහැ නේද? නේ? අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සමාජවාදී ආර්ථිකය සහ ධනවාදී ආර්ථිකය කියන දෙකම එකට එකතු වෙච්ච අර්ථ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි කියනවා ශ්‍රී ලංකාවේ තියෙන ආර්ථිකය
පුච්චලට් ආර්ථිකයක් ඒ කියන්නේ මිශ්‍ර ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මිශ්‍ර ආර්ථිකයක් තමයි අපිට ශ්‍රී ලංකාව තුල දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් ධනවාදී ආර්ථිකයේ ලක්ෂණක් තියෙනවා සමාජවාදී ආර්ථිකයේ ලක්ෂණක් තියෙනවා. රජයක් තියෙනවා පෞද්ගලික අංශයක් තියෙනවා. මේ දෙකොල්ලම එකට එකතු වෙලා තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ. ධනවාදය සහ සමාජවාදය කියන ආර්ථික ක්‍රමයන් දෙකම එකට එකතු වෙච්ච ආර්ථිකයක් අපිට ශ්‍රී ලංකාව තුල දකින්න පුළුවන් වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ රජය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන ආකාරය පොඩ්ඩක් බලමු. ශ්‍රී ලංකාවේ රජය ශ්‍රී ලාංකික ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන ආකාරය පොඩ්ඩක් බලමු. අපේ රටේ රජය ප්‍රධාන ආයතන තුනක් කරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්‍රියාවලියට මැදිහත් වෙනවා. මොකද්ද මැදිහත් වෙන ප්‍රධාන ආයතන තුන? පළවෙනි එක තමයි පුතේ මධ්‍යම රජය. ඔය මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙලා ඉන්නේ නේ කැබිනට් මණ්ඩලයක් කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි මධ්‍යම රජය. ඊළඟට පළාත් සභා. ඊළඟ ක්‍රමය තමයි පළාත් සභා හරහා මැදිහත් වෙනවා. පළාත් සභා. හරිද? පළාත් සභා දැන් මහනුවර දිස්ත්‍රික්කයේ කට්ටිය අයිති මධ්‍යම පළාත් සභාවට නේ. ඊළඟට අනුරාධපුරයේ කට්ටිය අයිති කොහෙටද? උතුරු මැද පළාත් සභාවට. මාතර කට්ටිය අයිති දකුණු පළාත් සභාවට. කුරුණෑගල කට්ටිය අයිති වයඹ පළාත් සභාවට. නේද? බදුල්ලේ කට්ටිය අයිති ඌව පළාත් සභාවට. අන්න එහෙම පළාත් සභා මගින් අපේ රටේ ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ රජය මැදිහත් වෙනවා. ඊළඟ ආයතන තමයි පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන හරහා ශ්‍රී ලංකාවේ රජය ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා මැදිහත් වෙනවා. පුතේ මේ පළාත් පාලන ආයතන ගත්තම මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ගන්න පුළුවන් අපිට. පළවෙනි එක තමයි මහනගර සභා. දෙවෙනි එක තමයි නගර සභා. තුන්වෙනි එක තමයි ප්‍රාදේශීය සභා. එතකොට ඔය ජනගණත්වය, නාගරීකරණය, භූමි ප්‍රදේශය, කොතරම් භූමි ප්‍රදේශයක් අයිති වෙනවාද කියන කාරණා මත ඒක මහනගර සභාවක්ද, නගර සභාවක්ද, ප්‍රාදේශීය සභාවක්ද කියන එක තීරණය වෙනවා. අපි හැමෝම කුමන හෝ නගර සභාවකට, මහනගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අයිති වෙනවා. එතකොට ඒක තීරණය කරන්නේ ජනගණත්වය, ඒ ප්‍රදේශයේ විශාලත්වය, ඔය කියන සාධකත් එක්ක තීරණය කරනවා. හරිද? එතකොට මෙන්න මේ කියන ආකාරයට මේ කියන ක්‍රම වලින් මේ කියන ආයතන හරහා ශ්‍රී ලංකාවේ රජය ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා මැදිහත් වීම සිදු කරනවා. රයිට්. දැන් එන්න ටියුට් එකේ පිටු අංක 3 කියලා තියෙනවා. ටියුට් එකේ පිටු අංක 3 බලන්න. ටියුට් එකේ පිටු අංක 3. රජය හා ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරීත්වය. නෝට් එක චුට්ටක් බලන්න මෙහෙම තියෙනවා. ඕනෑම රටක ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන කාරකය වන්නේ එරට රජයයි. කවර ආර්ථික ක්‍රමයක වුවද ව්‍යාපාර කටයුතු සඳහා විවිධ ප්‍රමාණයෙන් රජය මැදිහත් වේ. මධ්‍යම රජය, පළාත් සභා හා පළාත් පාලන ආයතන යන විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති, නීති රීති හා රෙගුලාසි හරහා රජය ව්‍යාපාර කෙරෙහි විශාල බලපෑමක් සිදු කරයි. අනෙක් අතට ව්‍යාපාරික ප්‍රජාවද රජයේ ආර්ථික අරමුණු ඉටු කර දීමට විවිධ ආකාරයෙන් දායක වේ. ශ්‍රී ලංකාවේ පවතින මිශ්‍ර ආර්ථික පද්ධතිය තුළ රජය සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාර අතර වැදගත් අන්තර් ක්‍රියාකාරීත්වයක් පවතී. එනම් පෙරලන්න පිටු අංක 4ට රජය සහ ව්‍යාපාර අතර තියෙන අන්තර් ක්‍රියාකාරීත්වයේ පළවෙනිම කාරණේ රජයේ ආර්ථික අරමුණු මොකක්ද කියන සාකච්ඡාවට අපි යමු. පුතේ රජයේ ආර්ථික අරමුණු රජය ඉටු කරගන්න අපේක්ෂා කරන්නා වූ ආර්ථික අරමුණු මොනවාද? මේ බලන්න. රජයේ ආර්ථික අරමුණු. පුතේ අපේ රටේ රජය උත්සාහ කරනවා ප්‍රථමයෙන්ම රජයේ පළවෙනි ආර්ථික අරමුණ වශයෙන් අපිට ගන්න පුළුවන් ආර්ථික වර්ධනය හා සංවර්ධනය. පළවෙනි කාරණය වශයෙන් අපිට ගන්න පුළුවන් ආර්ථික පැත්තකින් ලියන්නම් ඒක. මේ පැත්ත පේනවනේ. ආර්ථික වර්ධනය හා සංවර්ධනය.
ආර්ථික වර්ධනය හා සංවර්ධනය. රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීම සහ සංවර්ධනය කියන එක රජය අපේක්ෂා කරනවා. මොකක්ද මේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියලා කියන්නේ? අන්න ඒක අපි ඉස්සෙල්ලා කතා කරලිමුකෝ. ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන පොඩ්ඩක් කතා කරලිමු. පුතේ මේ ආර්ථික වර්ධනය රටක ආර්ථික වර්ධනයක් සිදු වෙනවාද කියන එක බලන්න වෙන එකම දේ තමයි රටක අපේ රටේ මහ බැංකුව වාර්තාව. එතකොට මහ බැංකුව වාර්තාවේ අපේ ආර්ථික සංවර්ධනය පිළිබඳ තියෙන දර්ශකයන් එන්න වැඩි වෙනවා නම් ආර්ථික වර්ධනය පිළිබඳව තියෙන දර්ශකයන් එන්න වැඩි වෙනවා නම් අපි කියනවා අපේ රටේ ආර්ථිකය සංවර්ධනය වෙනවා කියලා. හරිද? හැබැයි අඩුම තරමේ මේකට ආසන්න වසර 5ක දත්තවත් පාවිච්චි කරනවා. අඩුම තරමේ අවුරුදු 5ක දත්තවත් පාවිච්චි කරනවා. අඩුම තරමේ අවුරුදු 5ක දත්තවත් පාවිච්චි කළා තමයි අපේ රටේ ආර්ථික සංවර්ධනයක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එහෙනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුල දලදේශීය නිෂ්පාදනයේ අගය ආසන්න අවසර 5කදී හැසිරීම මත අපේ රටේ ආර්ථික වර්ධනයක් වෙනවාද ඒ වගේම රටේ සංවර්ධනයක් වෙනවාද කියන එක තීරණය කරන්න පුළුවන්. දැන් ඔන්න ඕකේ හරි වැදගත් කතාවක් නෙමෙයි. අර දලදේශීය මේ මහ බැංකුව වාර්තාවේ දලදේශීය නිෂ්පාදනයේ අගය ආසන්න වසර 5කදී වැඩි වීම. පුතේ එතකොට අපි හිතමු මෙන්න මේ දැන් අපි ඉන්නේ 2020 නේ. දැන් 2020 මහ බැංකුව වාර්තාව වෙන්නේ 2021 මාර්තු මාසෙනේ. එහෙනම් අපිට එළියට ඇවිල්ලා තියෙන ආසන්න මහ බැංකුව වාර්තාව මොකද්ද? 2019 මහ බැංකුව වාර්තාව. හරිද? 2019. ඊළඟට තියෙනවා 2018 මහ බැංකුව වාර්තාව. ඊළඟට තියෙනවා 2017 මහ බැංකුව වාර්තාව. ඊළඟට තියෙනවා 2016 මහ බැංකුව වාර්තාව. ඊළඟට තියෙනවා අපිට 2015 මහ බැංකුව වාර්තාව. මෙන්න ආසන්න වසර 5ක්. මේ ආසන්න වසර 5ේදී මහ බැංකුව වාර්තාවේ අපි දුක් මෙන්න මේ දලදේශීය නිෂ්පාදනයේ අගය. හරිද? දලදේශීය නිෂ්පාදනයේ අගය 2016 තියෙනවා 2.1 කියලා උදාහරණයක් ඈ. 2017 දී තියෙනවා 2.6යි. හරි. 2018 දී තියෙනවා 2.9යි. 2019 තියෙනවා 3.1යි. දැන් මේ බං මොකක්ද වෙලා තියෙන්නේ? 2015 පටන් ගත්තම 16 sorry 2015 ගත්තේ නෑ 2015 තියෙනවා අපි හිතමු 1.9යි. හරි. 2015 ඉඳන් ගත්තම දලදේශීය නිෂ්පාදනයේ අගේ එන්න වර්ධනය වෙලා තියෙනවනේ. 2019 වෙනකොට 3.1ක් දක්වා වර්ධනය වෙලා තියෙනවනේ. අන්න අපිට කියන්න පුළුවන් මෙන්න ආර්ථික වර්ධනයක් තියෙනවා. මේක ඇතුලේ ආර්ථික වර්ධනයක් තියෙනවා. එහෙනම් ආසන්න වසර 5ක දලදේශීය නිෂ්පාදනයේ අගේ අඛණ්ඩව වැඩිවීමක් වෙනවනේ. ඒ අඛණ්ඩව වැඩි වෙන නිසා අපිට කියන්න පුළුවන් ආර්ථික වර්ධනයක් තියෙනවා කියලා. හැබැයි ඕක මෙහෙම වෙන්නත් පුළුවන්. ද උදාහරණ ගන්න කවුරුද මෙන්න මෙහෙම වුණා කියලා. හරි? මෙන්න මෙහෙම වෙනවා. 2018 දී 2.9ක් වෙන්නේ නැහැ 2.5ක් වෙනවා 2.5. එතකොට ඔබට තර්ක කරන්න පුළුවන් 2017ට වඩා සර් එකක් අඩුයි. ඒක ඇත්ත. හැබැයි සර් 2016ට වඩා වැඩිනේ. ඔව්. 2015ටත් වඩා වැඩිනේ. ඔව්. හැබැයි මේ ආර්ථික වර්ධනය කියන එක ගණනය කරන්නේ ආසන්න වසර 5ක දලදේශීය නිෂ්පාදනයේ අගය අඛණ්ඩව වැඩිවීම තුල නම් ඒ අඛණ්ඩ කියන වචනය මෙතනින් ඛණ්ඩණය වෙලා තියෙනවා. කැඩිලා තියෙනවා. 2.5ක් වෙලා තියෙනවා. 2.5ක් වුණාම ඊට කලින් අවුරුද්දේ 2.6ක් තිබිලා තියෙනවා. මෙතන කැඩිලා තියෙනවා. එහෙනම් මේක අපි ආර්ථික වර්ධනය හැටියට සලකන්නේ රටක ආර්ථික වර්ධනය හා සංවර්ධනය රජයේ අපේක්ෂාව වෙනවා. ලියන්න පළවෙනි එක ආර්ථික වර්ධනය හා සංවර්ධනය. ආර්ථික වර්ධනය හා සංවර්ධනය. ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියලා ලියලා ඒ අර්ථයේ තියෙන නෝට් එක චුට්ටක් බලන්න. මූර්ත දලදේශීය ජාතික නිෂ්පාදනයේ දිගුකාලීන අඛණ්ඩ වර්ධනය වීමක් මින් අදහස් වේ. එහිදී ආර්ථිකයේ නිෂ්පාදන විභවතාවේ දිගුකාලීන ප්‍රසාරණයක් සිදුවේ. විභවතාවේ දිගුකාලීන ප්‍රසාරණයක්. දැන් මේ වෙලා තියෙනවනේ නේ. හැකියාවේ විභවතාවේ හැකියාවේ දිගුකාලීන ප්‍රසාරණයක්. එන්න මොකද වෙලා තියෙන්නේ? ප්‍රසාරණය වෙලා තියෙනවා. එන්න වැඩි වෙලා තියෙනවා. අන්න ඒක තමයි විභවතාවේ දිගුකාලීන ප්‍රසාරණයක් කියලා හඳුන්වන්නේ. හරිද? රයිට්. එහෙනම් අපි පුතේ ඊළඟ කාරණේට යමු. ඊළඟ කාරණේ තුන්වෙනි කාරණේට අපිට ගන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි කාරණය पूर्ण सेवा नियुक्तिය. पूर्ण सेवा नियुक्तिය. හරිද? බැලූ බැල්මට හිතෙන එකයි.
ඇතුලේ තියෙන ඇත්ත කතාවයි දෙකක් ඈ. නිසා බැලූ බැලමට හිතන එකට වඩා ඇතුලේ තියෙන ඇත්ත කතාව වෙනස් වෙන්න පුළුවන්. හරි? ඒ සහගත. පූර්ණ සේවා නියුක්තිය. සේවා කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ මොනවද? රැකියානි. එහෙනම් මේ කියන්නේ පූර්ණ සේවා නියුක්තිය කියලා මේකේ අදහස් වෙන පැත්තේ රටේ ඉන්න රස්සා කරන්න පුළුවන් කට්ටිය ඔක්කොම රස්සා කරන එක වෙන්නේ නැති. නෑ වැරදි. රැකියාවන් කියන එකක් මේක ඇතුලේ තියෙනවා තමයි. හැබැයි මේක ඇතුලේ ඉතින් ඔබට කියපු වෙන කතාවකුත් තියෙනවා. මොකද්ද මේ වෙන කතාව? රැකියා අවස්ථාවන් වලට රැකියා අවස්ථාවන් සැපිය යුතුයි කියන එක පූර්ණ සේවා නියුක්තිය එක පැත්තක්. තව පැත්තක් තියෙනවා පුතේ පූර්ණ සේවා නියුක්තිය ඒ තමයි රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි නිෂ්පාදන සම්පත්. රටක් ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් සියලුම නිෂ්පාදන සම්පත් ටික නිෂ්පාදන ක්‍රියාවලිය උදෙසා භාවිතා කිරීමට කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා. චුට්ටක් අහගන්නකෝ මෙන්න මෙහිම. දැන් රටක් ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන නිෂ්පාදන සම්පත් ඔබ දන්නවනේ. මෙන්න මේව කියනවා නිෂ්පාදන සම්පත් නේද? භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනය, ව්‍යවසායකත්වය, දැනුම, තොරතුරු, ඊළඟ එක කාලය. හරිද? කාලය. දැන් මේ ශ්‍රමය කියන්නේ අර රැකියාව කියන එක. ශ්‍රමය කියන්නේ රැකියාව කියන එක. ඒතර පූර්ණ සේවා නියුක්තිය කියන එකේ අදහස රැකියාව වුණා නම් මේ නිෂ්පාදන සම්පත් වලින් ශ්‍රමය කියන එක විතරනේ පාවිච්චි කරනවා කියලා කියන්නේ. නේ? හැබැයි මම ඔයාලට කිව්වා මොකද්ද? පූර්ණ සේවා නියුක්තිය කියන එකේ අදහස වෙන්නේ ශ්‍රමය විතරක් නෙවෙයි. පූර්ණ සේවා නියුක්තිය කියන එකේ අදහස ශ්‍රමය විතරක් නෙවෙයි. ශ්‍රමය කියන්නේ එකක් විතරයි. ශ්‍රමය විතරක් නෙවෙයි. රට ඇතුලේ තියෙන සියලුම නිෂ්පාදන සම්පත් ටික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරાવી යන විශ්වාසය ළඟට තියෙනවා. අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා. එහෙනම් ලියා ගන්න තුන්වෙනි එක පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. right ඒක පොඩ්ඩක් බලමු නෝට් එක. ඒක කියනවා මෙන්න මෙහෙම. ආර්ථිකයක් සතු සියලුම නිෂ්පාදන සම්පත් ඵලදායීව නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමයි. එසේ වුවද බොහෝ විට සාකච්ඡාවට ලක් කෙරෙන්නේ ශ්‍රම සාධකයේ සේවා නියුක්තිය පිළිබඳවයි. මේකේ අදහස වෙන්නේ තියෙනම සියලුම දේවල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරනවා කියන එක. හැබැයි ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්නේ අර ශ්‍රමය කියන සම්පත පිළිබඳව විතරයි. හරි. හතරවෙනි එක හැටියට තියෙනවා මේක පොඩි වරදක් කියනවා. ඒක පොඩ්ඩක් හදාගෙන යන්න ඉස්සරහට. මිල ස්ථායීතාව. හතරවෙනි එක ලියන්න කොහොම පැහැදිලි කරන්නම්. මිල ස්ථායීතාව. මොකක්ද මේ මිල ස්ථායීතාව කියලා කියන්නේ? මොකක්ද මිල ස්ථායීතාවය කියලා කියන්නේ? මේ ටික මකනම දැන් අපි මේ ටික ලියාගත්ත නිසා මිල ස්ථායීතාවය කියලා කියන්නේ. පුතේ රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාම. මේක හැබැයි ස්ථාවරව පවත්වාගෙන යන්න බෑ. ප්‍රායෝගිකව එක වගේ එක තියාගෙන යන්න බෑ. යම් සාධක මත යම් හේතුන් මත මිලේ යම් උච්චවචනයන් සිදු වෙනවා. උච්චවචනයන් උච්ච කියන්නේ වැඩි වෙනවා, අවචනයන් කියන්නේ අඩු වෙනවා. හරි. එතකොට මේ උච්චවචනයන් වෙනවා. හැබැයි මේ උච්චවචනයන් තත්ත්වයන් විශාල පරාසයක් තුළ සිදු වෙන්න බෑ. විශාල පරාසයක් ඇතුලේ මේ උච්චවචනයන් වෙන්න බෑ. ඔන්න ඔකයි මේකේ කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් ගත්තම පුතේ රටක ආර්ථිකයේ ඇතුලේ එක්ක උද්දමනයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන්න පුළුවන් අවදමනයක්. තියෙන්න පුළුවන්. ඔබ වෙසක් එකට තොරන් බලන්න ගියාම ඒකේ නාලාගිරි දමනය තොරණේ ගහලා තියෙනවා දකින්නේ. අඟුලිමාල දමනය තොරණේ ගහලා තියෙනවා දකින්නේ. ආලවක දමනය තොරණේ ගහලා තියෙනවා දකින්නේ. හැබැයි ඔබ කවදාකවත් උද්දමනය තොරණක ගහලා තියෙනවා දැකලා නැහැ. ඔබ කවදාකවත් අවදමනය තොරණක ගහලා තියෙනවා දැකලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒකට හේතුව තමයි මේ ඒ කියන
කතාව නෙමෙයි මේ කතාව ටිකක් වෙනස් කතාවක්. උද්දමනය කියන්නේ පුතේ රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා නම් අපි ඒකට කියනවා උද්දමනය. රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා නම් ඒක උද්දමනය කියලා කියනවා. ඒ වගේම රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව පහළ යනවා නම් අපි ඒකට කියනවා අවදමනය කියලා. රටක භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව ඉහළ යනවා නම් ඒක උද්දමනය. රටක භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව පහළ යනවා නම් ඒක අවදමනය. මේ දෙකම හොඳ නැහැ. ඇයි? අවදමනය හොඳයි නිසා. අවදමනයක් වුණාම භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙනවනේ. ඒක කොච්චර ෂෝක්ද? නෑ. ඒකත් හොඳ නෑ. ඒකත් නරකයි. ඇයි එහෙම වෙන්න මොකද්ද බලපාන කාරණේ? බලපාන කාරණේ මෙන්න මේක. ඔබ හිතන්නකෝ භාණ්ඩ හා සේවාවල මිල අඩු වුණා කියලා. භාණ්ඩ හා සේවාවල මිල අඩුයි මිනිස්සු අතේ සල්ලි වැඩි. දැන් මොකද වෙන්නේ? භාණ්ඩ හා සේවා සදා කරන ඉල්ලුම වැඩි වෙනවා. භාණ්ඩ හා සේවා සදා කරන ඉල්ලුම වැඩි වුණාම ඉල්ලුම වැඩි වෙන්න භාණ්ඩ හා සේවා සදා තියෙනවා ඉල්ලුම වැඩි වෙනවා. වැඩි වුණාම වැඩිපුර ඉල්ලනවා. ඉල්ලනකොට ප්‍රශ්නේ තමයි ඉල්ලනකොට වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් හැදෙනවා. ඇයි ඉල්ලන තරමට නිෂ්පාදකයාට හදා ගන්න බෑනේ. දැන් මොකද වෙන්නේ? ඉතුරු වෙලා තියෙන චුට්ට වැඩි ගණන් වලට විකුණන්න බැල වෙනවා. ඉතුරු වෙලා තියෙන ටික වැඩි ගණන් වලට විකුණනකොට මොකද වෙන්නේ? ආයෙත් මිලෙන් යනවා ආයෙත් උත්තමනේ. එහෙනම් උද්දමන හෝ අවදමන තත්වයකින් තොරව කියන්නේ මේ චවචනයන් සිදුවන කමක් නැහැ පොඩි ගණන් වලින් විශාල ගණන් වලින් විශාල පරාසයන් වලින් වෙනස් වීම දෙන්නේ නැතුව පවත්වාගෙන යනකොට අපි කියනවා ආර්ථික ස්ථායීතාව නැත්නම් මිල ස්ථායීතාවයක් ඇති කර ගන්නවා කියලා. හරි. බලන්න නෝට් එක පොඩ්ඩක් හතරවෙනි එකේ රටක සමස්ත මිල මට්ටම් දීර්ඝ කාලයක් පුරා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමයි. එනම් සාමාන්‍ය මිල මට්ටමේ පුළුල් උච්චවචනයන්ගෙන් තොරව තත්ත්වයයි. උද්දමනය හා අවදමන තත්ත්වයන්ගෙන් තොර වූ තත්ත්වයක් ලෙස මෙය හඳුන්විය හැකිය. ඒ කියන්නේ උද්දමනයකුත් නැහැ අවදමනයකුත් නැහැ. සාමාන්‍ය මිල ගණන් වල වෙනස් වීම වෙනවා. හැබැයි ඒවා පුළුල් පරාසයන් වල නෙවෙයි. හරි. පස්වෙනි එක. සාධාරණ ආදායම් ව්‍යාප්තිය. සාධාරණ ආදායම් ව්‍යාප්තිය. සාධාරණ ආදායම් ව්‍යාප්තිය. කියන්නේ රටක සමස්ත ආදායම සාධාරණ ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ රටක සමස්ත ආදායම ඒ රටේ ජනතාව අතර අවම විෂමතාවයක් තියෙනවා තමයි. දැන් උදාහරණයකට මම මහන්සි වෙන ප්‍රමාණයයි ඔබ මහන්සි වෙන ප්‍රමාණයයි අතර වෙනසක් තියෙනකොට පරතරයක් තියෙනකොට අපි දෙන්නගේම ආදායම් දෙක එකක් වෙන්න බෑනේ පුතේ. නේද? වැටුප් විෂමතාවයක් අවම විෂමතාවයක් පවතින්න ඕනේ. හැබැයි විෂමතාවය අවම විෂමතාවයක් වෙන්න ඕනේ. උදාහරණයකට වෛද්‍යවරයෙක්ගේ වැටුප සහ හෙදියටගේ වැටුප, ඒ වගේම සාත්තු සේවකයෙක්ගේ ඇටෙන්ඩන්ට් කෙනෙක්ගේ පඩි තුනම එක සමාන වුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් එතන. එසා මේ රටක් උපයන සමස්ත ආදායම ඒ රටේ ඉන්න ජනතාව අතර අවම විෂමතාවයකින් විෂමතාවය කියන්නේ මේ අතර තියෙන පරතරය අවම වන ආකාරයට විදි යනවා නම් අපි අන්න ඒකට කියනවා මොකද්ද සාධාරණ ආදායම් ව්‍යාප්තිය කියලා. හරි රයිට්. හයවෙනි එක බාහිර මිල ස්ථායීතාව. බාහිර මිල ස්ථායීතාව. හයවෙනි එක බාහිර මිල ස්ථායීතාව. බාහිර මිල ස්ථායීතාව. ඕකට තවත් නමක් කියනවා මේ විදේශ වෙළඳාම සතුටුදායකව පවත්වාගෙන යාම. හරිද? විදේශ වෙළඳාම සතුටුදායකව පවත්වාගෙන යාම. සතුටුදායකව විදේශ වෙළඳාම කියලා කියන්නේ. ඔබ දන්නා විදේශ වෙළඳාම වෙන ආකාර දෙකක් තියෙනවනේ. එකක් අපි එහෙන් ගෙන්නනවා. ඒ කියන්නේ ආනයනය. එවන් නැත්නම් අපි එහෙට යවනවා. අපි එහෙට යවනකොට කියනවා අපනයනය. හරි? අපි එහෙන් ගෙන්නනවා නම් අපි කියනවා ආනයනය. අපි එහෙට යවනවා නම් අපනයනය කියලා. දැන් මේක සතුටුදායකව සිදු කරන එකනේ. බාණ්ඩ පිටටින් ගෙනකොට hina වෙලා කොහොමද බාණ්ඩ සතුටුයි කියලා එහෙමද? චීනෙන් බඩු ගෙන්නකොට බඩු කොහොමද සතුටුයි කියලා එහෙම ගෙනන එකද? නේ අපි යවනකොට යන්න බඩු ටික කියලා එහෙම සතුටුද? නෑ ඒක නෙවෙයි මේ කියන්නේ. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ පුතේ විදේශ වෙළඳාම සතුටුදායක මට්ටමක පවත්වාගෙන යනවා කියලා කියන්නේ මෙන්න මෙහිම එකක්. හරිද? මේ ආනයන සහ අපනයන අතර පරතරයක් නිර්මාණය වෙන්නේ නැතුව පවත්වාගෙන යන්නේ. ඒක මොකද්ද? ආනයන සහ අපනයන අතර පරතරයට අපි කියනවා නමක්. ඒ නම තමයි ගෙවුම් ශේෂ පරතරය. මොකද්ද? ගෙවුම් ශේෂ
පරතරය ගෙවුම් ශේෂ පරතරයක් නිර්මාණය වෙන ආකාරය බලා ගන්නකො චුට්ටක්. අපි හිතමු අපි ආනයනය කරනවා ඇමරිකන් ඩොලර් 100ක භාණ්ඩ. ආනයනය කරා ඇමරිකන් ඩොලර් 100ක භාණ්ඩ. අපනයනය කරා ඇමරිකන් ඩොලර් 75ක භාණ්ඩ. දැන් මේ බලන්න. මේ දෙක අතර පරතරය. මේ දෙක අතර පරතරයක් තියෙනවනේ. ඒ පරතරයට කියනවා ගෙවුම් ශේෂ පරතරය කියලා. ඇයි? අපි ආනයනය කරලා තිනවා ඩොලර් 100ක, අපනයනය කරලා තියෙන ඩොලර් 75යි. එහෙනම් අපි අතින් ගෙවන්න ඕන කීයක්ද? ඩොලර් 25ක් අතින් ගෙවන්න ඕන. අන්න ගෙවුම් ශේෂ පරතරය. හරිද? අපි එහෙට ගෙවන්න ඕන කීයක්ද? එහෙට ගෙවන්න ඕන අපි ඩොලර් 25ක්. අන්න පරතරයක් නිර්මාණය වුණා. ආවර කියනවා ගෙවුම් ශේෂ පරතරය කියලා. ඕක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. කොහොමද අනිත් පැත්තට වෙන්නේ? අපි ආනයනය කරලා තිනවා ඇමරිකන් ඩොලර් 25ක භාණ්ඩ. අපි අපනයනය කරලා තිනවා ඇමරිකන් ඩොලර් 75ක භාණ්ඩ. අපි අපනයනය කරලා තිනවා ඇමරිකන් ඩොලර් 25ක භාණ්ඩ. දැන් බලන්න වෙන තත්ත්වය. දැන් බලන්න. දැන් මොකද්ද පරතරය? දැන් පරතරය පුතේ එහෙන් අපිට ගෙවන්න ඕන ඩොලර් 25. එහෙන් අපිට ඩොලර් 25ක් ගෙවන්න බෑ. දැන් මෙන්න මේ ගෙවුම් ශේෂ පරතරය. ඒ කියන්නේ අපි එහෙට යවලා තියෙන භාණ්ඩ ප්‍රමාණය වැඩි. අපි එහෙන් ගෙනල්ලා තියෙන භාණ්ඩ ප්‍රමාණයට වඩා. ඒ නිසා මෙන්න මේ පරතරය අපි හඳුන්වන්නේ වාසිදායක ගෙවුම් ශේෂ පරතරයක් කියලා. විදේශ වෙළඳාම සතුටුදායක මට්ටමක පවත්වාගෙන යනවා කියලා කියන්නේ මෙන්න මේ පරතරය ඇති කරගන්න එක. ඒ කියන්නේ අපි එහෙට ගෙවන්න ඕන ගානට වඩා එහෙන් අපිට ගෙවන්න ඕන ගාන වැඩි කරගන්න එක. එතකොට අපිට පුළුවන් වෙනවා සතුටුදායක විදේශ වෙළඳාමක් පවත්වාගෙන යන්න. මේක බලපානවා බාහිර ස්ථායීතාවය ඇතිවීම සඳහා. මොකද්ද බාහිර ස්ථායීතාවය? පුතේ අපේ රටේ මුදල් ලේඛක වෙන රටක මුදල් ලේඛක සමග මාරු කරනකොට ඒ රටේ මුදල් ලේඛකයක් ලබා ගැනීම සඳහා අපේ රටේ මුදල් ලේඛක කීයක් ලබා දිය යුතුද? උදාහරණයක් ඇමරිකන් ඩොලර් එකක් ලබා ගැනීම සඳහා රුපියල් කීයක් ලබා දිය යුතුද? අපිට පුළුවන් නම් ඇමරිකන් ඩොලර් හිතන්න මෙහෙම මෙතන ඇමරිකන් ඩොලර් මෙතන රුපියල. අපි ඇමරිකන් ඩොලර් එකක් ලබා දෙන රුපියල ඒවා මේ විශාල ප්‍රමාණයක් ගෙවන්න බෑ. අපිට පුළුවන් නම් මේ පරතරය අවම කරගන්න. මෙන්න මේව අවම කරගන්න. අවම කරගෙන ගේන්න මෙන්න මේ මට්ටමට. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 1යි කියන මට්ටමට ගේන්න පුළුවන් නම් අන්න අපි අපේ විදේශ වෙළඳාම සතුටුදායක මට්ටමකට පත් කරගෙන තියෙනවා. අපිට පුළුවන් වුණොත් ඒක එතනින් එහාට ගෙනියන්න. ඇමරිකන් ඩොලර් එකක් සඳහා රුපියල් එකක් දෙන්න ඕනෙත් නෑ දැන්. හරිද? මෙන්න මේ මට්ටම නිර්මාණය කරගන්න ඕන අපි කියනවා අපේ බාහිර ස්ථායීතාව, අපේ මුදල් ලේඛකවල බාහිර ස්ථායීතාව. වෙන රටක් මේ බාහිර කියලා කියන්නේ. වෙන රටක් එක්ක අපේ මුදල් ලේඛක ගනුදෙනු කරනකොට අපේ මුදල් ලේඛකවල වටිනාකම් තියා ගන්නවට අපි කියනවා බාහිර ස්ථායීතාවය ඇති කරගන්නවා කියලා. හරි. රයිට්. එහෙනම් චුට්ටක් ඒක නෝට් එක බලමු. 6 වෙනි එක ලියා ගන්න බාහිර ස්ථායීතාවය කියලා. බාහිර මිල ස්ථායීතාවය. 6 වෙනි එක බාහිර මිල ස්ථායීතාවය. බලන්න 8 වෙනි පිටුවේ තියෙනවා දාලා තිරසර සංවර්ධනය. අනාගත පරම්පරාවට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට හානි නොකොට වර්තමාන පරම්පරාව තම අවශ්‍යතා සපුරා ගැනීම සංවර්ධන ක්‍රියාවලියයි. මේක පුතේ විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ අපිට තිරසර සංවර්ධනය පිළිබඳව අර දෙවනි මාතෘකාවේ අවසන් කොටසේ තිරසර සංවර්ධනය පිළිබඳව තියෙනවා. ඒ කියන්නේ මේකේ සරල අදහස මොකක්ද කියන එක මම ඔබට පැහැදිලි කරලා යන්නම්. දැන් වර්තමාන පරම්පරාව තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නකොට අනාගත පරම්පරාවට ඒ අවශ්‍යතා ඉටු කරගන්න තියෙන අයිතිය කැප කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අයිතිය කැප කරන්න එපා. හරිද? ඒ අයිතිය කැප කරන්න එපා. ඒ අයිතිය විනාශ කරන්න එපා. උදාහරණයකට ඔබේ තාත්තා ගේ හදනකොට ගේ හදනකොට වත්තේ තියෙන ඔක්කොම ගස් ටික කපනවා. කපලා ගෙදර හදන්න ඕන ලී ටික උළුවව් ටික හදන්න ජනෙල් ටික හදන්න මේ ටික ඔක්කොම ගන්න. හරි. ඊට පස්සේ ඔයාගේ යක් හදන්න පටන් ගන්නවා. ඔයාලට වෙලා ඔයාගේ යක් හදන්න පටන් ගන්නවා. ඔයාගේ යක් හදන්න පටන් ගන්නකොට ඔයාට අවශ්‍ය ගස් ටික වත්තේ නැහැ. ඇයි? තාත්තා ඔක්කොම ටික කපලා ගේ හදන්න ගත්තා ඔයා පොඩි කාලේ. හැබැයි තාත්තා ගේ හදනකොට තාත්තා මෙහිම කරා නම් තාත්තා වත්තේ තියෙන ගස් ටික ඔක්කොම කපලා ගේ හදන්න පාවිච්චි කරනකොට තාත්තා අලුතෙන් පැල ටිකක් ඉන්දුවා නම් ඔයා ලොකු වෙනකොට පැල ටිකක් ලොකු වෙනවා. අන්න ඔයාගේ හදන කාලේ වෙනකොට ඔයාට පාවිච්චි කරන්න දේවල් තියෙනවා නේ. මෙන්න මේකයි මේ කියන්නේ. මේක තමයි මේ කියන්නේ. මේක තමයි මේ කියන කතන්දරේ. ඒ කියන්නේ වර්තමාන පරම්පරාවට කියන්නේ ඔයගොල්ලෝ තියෙන සම්පත් පාවිච්චිට ගන්න එපා කියලා. තියෙන ස්වභාවික සම්පත් ඔයගොල්ලෝ පාවිච්චිට ගන්න ඒක කමක් නෑ. නැත්නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න විදියක් නෑනේ පුතේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඒගොල්ලෝ මේ සම්පත් පාවිච්චි කරන්නේ නේද? හැබැයි අනාගත පරම්පරාවට ඔවුන්ටත් එම අවශ්‍යතාවය ඉටු කරගන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය කැප කරන්න එපා.
ඒ අයිතියත් කැප කරන්න එපා. ඒගොල්ලන්ගේ අයිතියත් ඕගොල්ලෝ මුක්ති විඳින්න එපා. කැලේ කපලා ගස් ටික ගන්න. ආයේ වගා කරන්න. කඳු කපලා පස් ටික ගන්නකොට ඔක්කොම ගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගන්න. ගල් කඩලා මහ විශාල ගල් කඩලා ගල් ටික ගන්නකොට අනාගත පරම්පරාවටත් මේක ඕන වෙනවා කියලා හිතලා ඒගොල්ලන්ට තුතුරු කරන්න. මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මේකට අපි කියනවා තිරසාර සංවර්ධනය කියලා. ඊළඟ ආර්ථික නිදහස. ඉකොනොමික් ෆ්‍රීඩම් ආර්ථික නිදහස. පාරිභෝගික ව්‍යාපාරික හා ශ්‍රමිකයන් පාර්ශවයන්ට සිය ආර්ථික ක්‍රියාකාරකම් වල නියුක්ත වීමට අවශ්‍ය නිදහස සහ එයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම. රජයේ අපේක්ෂාවක් ඒක. රජයේ අපේක්ෂාව මොකද? සල්ලි තිබ්බට වැඩක් නැහැ නේ මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්න විදියක් නැත්තම් නේ. සල්ලි තිබ්බට වැඩක් නැහැ ඒ සල්ලි වියදම් කරන්න විදියක්. දැන් අපි උදාහරණයක් ගමු. දැන් මේ දවස්වල අපේ රටේ වාහන ආනයනේ නතර කරලා තියෙන එක බොහොම හොඳයි. ආනයන සාපනයන අතර පරතරය අඩු කරගන්න බොහොම හොඳයි. දැන් අපි දැන් මෙහෙම අපේ රටේ සල්ලි තියෙන කෙනෙක්ට හොඳ අලුත් වාහනයක් ගෙන්න ගන්න වෙනවා ඕන වෙනවා පිට රටේ. හැබැයි ඒක දෙයින් ගෙන්න ගන්න බෑ. ඒතර යාට සල්ලි තිබ්බට වැඩක් නැහැ. ඒ සල්ලි වියදම් කරගන්න ආර්ථික නිදහසක් නැහැ. ආර්ථිකයේ වියදම් කිරීම සඳහා යාට නිදහසක්. අන්නේ නිදහස ඇති කිරීමේ ක්‍රියාවලිය සිදු කරන එක. ඊළඟට 10 වෙනි කාරණේ වශයෙන් දාලා දෙනවා ආර්ථික සුරක්ෂිතතාවය. පියපත් ආබාධිත විරැකියා පුද්ගලයන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය සැලසීම. දැන් පියපත් ඒ වගේම ආබාධිත රැකියා විරහිත ඒ කට්ටියගේ ආර්ථික සුරක්ෂිතතාවය සලකන්න. දැන් අපේ රටේ සාමාන්‍යයෙන්ම තියෙනවානේ වැඩිහිටි කට්ටියට දෙනවා වැඩිහිටි දීමනාව කියලා එකක් නේද? ඒගොල්ලන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා වැඩිහිටි දීමනාව කියලා එකක් තියෙනවා. ඔබ දැකලා ඔබ අහලා තියෙනවා. ඊළඟට අපේ රටේ රාජ්‍ය සේවකයෝ විශ්‍රාම ගියන් පස්සේ ඒගොල්ලන්ට දෙනවා මොනවද? ඒගොල්ලන්ට දෙනවා විශ්‍රාම වැටුප් කියලා එකක් ඒගොල්ලන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරන්න. අන්න ඒ වගේ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන එක. හරි. පුතේ එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. රජයේ ආර්ථික අරමුණු ඉටු කිරීමට ව්‍යාපාර දායක වන ආකාරය. මේ රජය ඉටු කරගන්න අපේක්ෂා කරන ආර්ථික අරමුණු ඉටු කරන්න කොහොමද ව්‍යාපාර දායක වෙන්නේ? කොහොමද ව්‍යාපාර දායක වෙන විදිය? මොකද්ද ව්‍යාපාරයක් රජයේ ආර්ථික අරමුණු ඉටු කිරීම සඳහා ව්‍යාපාර දායකත්වය ලබා දෙන්න පුළුවන් ආකාරය. දැන් ඔබ දන්නවනේ රජයේ ආර්ථික අරමුණු මොනවද කියලා. රජයේ ආර්ථික අරමුණු මොනවද කියලා ඔබ දන්නවා. මෙන්න මේ ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර දායක වන ආකාරය. හරිද? ව්‍යාපාර දායක වන ආකාරය. ඉතින් මේ ඇයි මොකටද රජයටත් ආදායම් ඕන? අපි මේ මාතෘකාව ඊළඟ කොටස රාජ්‍ය ආදායම සහ වියදම විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය, ෆිස්කල් ප්‍රතිපත්තිය, ඊළඟට මූල්‍ය ප්‍රතිපත්තිය කියන කොටස් පිළිබඳව සාකච්ඡා කරනවා ඊළඟ කොටසෙන්. හරි. දැන් රජයේ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාර දායක වෙන්න පුළුවන් ක්‍රමය. මොනවද ව්‍යාපාර දායක වෙන්න පුළුවන් ක්‍රම? අර අපි කියවනේ රජයේ අරමුණු කියලා. ඒ අරමුණු වල පදනම් වෙනවා රජයේ අරමුණු ඉටු කරගෙන ඉන්න සදා ව්‍යාපාර දායක වෙන්න ඕන ආකාරය. ඉතින් මේකේ පළවෙනි එක හැටියට මම ගන්නවා බදු ගෙවීම. බදු ගෙවීම. දැන් ඔබට මතකයිනේ කිව්වා දැන් අර විරකියාවෙන් පෙළෙන කට්ටියට නේද? ඊළඟට වියපත් කට්ටියට ආබාධිත කට්ටියගේ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරන එක රජයේ අරමුණක් කියන්නේ. ඉතින් මේ අරමුණ ඇති කරන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරන්න නම් අනිවාර්යයෙන්ම රජයටත් සල්ලි දෙන්න බෑ. රජයට සල්ලි නැතුව රජයට පුළුවන් ද ඒගොල්ලන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරන්න. බෑනේ. කොහොමද රජයට සල්ලි නැතුව අරගොල්ලන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය? රජයටත් ආර්ථික සුරක්ෂිතතාවයක් නැහැ. ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී උපයන ආදායමෙන් නිසි කලට බදු ගෙවනවා නම් ඒ කියන්නේ හරියට ගෙවන්න ඕන බද්ද නියමාකාරයට ගෙවනවා. අන්න ඒ හරහා රජයට පුළුවන් වෙනවා අර මම කිව්ව වියපත් කට්ටියට ඊළඟට විශ්‍රාම වැටුපක් අවශ්‍ය කට්ටියට ඊළඟට රැකියාව විරහිත කට්ටියට ඒගොල්ලන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා රජයට යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙනවා. රටේ ව්‍යාපාර ඒ වගේ කට්ටිය නිසිකරන බදු ගෙවනවා. ඒ බදු මුදලින් අර ගොඩට සහන සලසන්න පුළුවන්. හරිද? ඊළඟට දෙවෙනි කාරණේ ලියා ගන්න එපා ඉන්න. දෙවෙනි කාරණේ. හරිද? දෙවෙනි කාරණේ. right. දෙවෙනි කාරණේ වශයෙන් අපිට ගන්න පුළුවන් දේශීය සම්පත් පාවිච්චි. දේශීය සම්පත් පාවිච්චි. දේශීය සම්පත් භාවිතය. ඉතින් අහගන්න. ඔබට මතකයිද? ඔබට මතක ඇති මං හිතන්නේ අපි අර කලින් එකේදී කිව්වා මෙන්න මෙහෙම කතාවක්. කලින් එකේ තිබ්බ වචනයක්. මම මේක මෙතනට බට් වෙන තැන ගන්න. බට් වෙන. හරි. කලින් එකේ තිබ්බන්නේ මෙහෙම.
पूर्ण सेवा नियुक्तिය. බලන්න. पूर्ण सेवा नियुक्तिය. पूर्ण सेवा नियुक्तिය කියලා කියන්නේ රජයේ අරමුණ. රජයේ ආර්ථික අරමුණ पूर्ण सेवा नियुक्तिය ඇති කරන එක. හරිද? එහෙනම් ඒකට ව්‍යාපාර වලට උදව් කරන්න පුළුවන් ආකාරය කොහොමද? දේශීය සම්පත් භාවිතය තුලින්. කොහොමද එතකොට දේශීය සම්පත් භාවිතය කරනකොට කොහොමද पूर्ण सेवा नियुक्तिය කියන එක ඇති වෙන්නේ? රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් සියලුම සම්පත් ටික. රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් සියලුම සම්පත් ටික මෙන්න මේ ව්‍යාපාර පාවිච්චි කරනවා නම් රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් සියලුම සම්පත් ටික ව්‍යාපාර පාවිච්චි කරනවා නම් ඔන්න ව්‍යාපාර දේශීය සම්පත් භාවිතය සිදු කරනවා. රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි සියලුම සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එක රටේ ආර්ථික අරමුණක් වෙනවා पूर्ण सेवा नियुक्तिය. එහෙනම් මේගොල්ලෝ දේශීය සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ पूर्ण सेवा नियुक्तिය කියන අරමුණ පිටු වෙනවා. දැන් පැහැදිලිද? හරි. ඔන්න මේ වෙනවනේ රටේ ආර්ථික අරමුණ ඉටු කරගන්න මෙන්න ව්‍යාපාර දායක වෙච්ච ආකාරය. හරි. එහෙනම් අපි තුන්වෙනි කාරණේ. ලියාගන්න එපා. ලියාගන්න එපා. අපි ඔක්කොම ටික එකට ලියමු. තුන්වෙනි කාරණය. හරි. හරි. තුන්වෙනි කාරණය. රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. නැත්නම් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. රජයේ ප්‍රතිපත්ති පිළිපැදීම. පුතේ මෙතනදී මම මේක චුට්ටක් ස්කිප් කරලා ඉස්සරහට යන්න මොකද හේතුව වෙන මොකක්වත් නෙවෙයි. ඔබට මේ රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගත්තම මේ ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක්. එකක් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. හරි. අනිත් එක තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය. එකක් මූල්‍ය ප්‍රතිපත්තිය අනිත් එක ෆිස්කල් ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඔයාට මම දන්නවා ඒක. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරෙන්නේ නැහැ. මම ඒක දන්නවා. මම ඒක මෙතන තේරුම් කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඉස්සරහට අපිට ඒක පාඩමක් වශයෙන් ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ මේ පාඩමේ ඉතා වැදගත් කොටසක් වශයෙන් ඉගෙන ගන්න තියෙන නිසා මම මේක දැන් මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. තේරුම් නැති වුණාට කමක් නැහැ. මම අර හැමදාම කියනවා වගේ තේරුණා වගේ ඉන්න. හරි? තේරුණා වගේ ඉන්න. එතකොට රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති, රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති, විශේෂයෙන් ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය වගේ ප්‍රතිපත්ති පිළිපැදීම ව්‍යාපාර විසින් කරන්න ඕන. රයිට්. ඊළඟට රජය පුතේ නීති රීති සම්පාදනය කරනවානේ. රජයේ නීති රීති සම්පාදනය කරනවා. රජයේ නීති රීති සම්පාදනය කරනවා. අන්න රජය සම්පාදනය කරලා තියෙන නීති රීති පිළිපැදීම. රජය නීති රීති රජය සම්පාදනය කරලා තියෙන නීති රීති පිළිපැදීම රජය සම්මත කරලා තියෙන නීති රීති පිළිපැදීමත් ව්‍යාපාර විසින් සිදු කරන්න ඕන. ව්‍යාපාර විසින් රජය විසින් සම්මත කරලා තියෙන නීති රීති පිළිපදින්න ඕන. එතකොට Tamante හිතුමතේ ව්‍යාපාර කරන්න බෑ. රජය යම් නීතියක් ගාලා තියෙනවා නම් ඒ නීතිය සම්මත කරලා තියෙනවා නම් ඒ සම්මත කරලා තියෙන නීතිය පිළිපැදීම ව්‍යාපාරවල වගකීමක්. ව්‍යාපාරවලට පුළුවන් රජයට උදව් කරන්න, රජයේ අරමුණු ඉටු කරගන්න, රජයේ සම්මත කරලා තියෙන නීති රීති පිළිපැදීම. රයිට්. ඊළඟ කාරණේ. පස්වෙනි කාරණේ. සේවා නියුක්තියට දායක වීම. සේවා නියුක්තියට දායක වීම. ඊළඟ කාරණේ සේවා නියුක්තියට දායක වීම. දැන් ඔබට ඔබේ අවධානය නැවතවන් ගන්නවා මෙන්න මෙතන. පූර්ණ සේවා නියුක්තිය කියන තැනට මම නැවත ගන්නවා ඔබේ අවධානය. මම කිව්වා පූර්ණ සේවා නියුක්තිය ඇතුලේ එකක් තමයි මොකද්ද? රටේ ශ්‍රමිකයින් සඳහා ශ්‍රම බලකායට රැකියාව සපයන. එහෙනම් රටේ ශ්‍රම බලකායට රැකියාව සපයනකොට රට ඇතුලේ සේවා නියුක්තියක් ඇති වෙන්න ඕන. සේවා නියුක්තියට ව්‍යාපාර දායක වෙන්න ඕන. ව්‍යාපාර සේවා නියුක්තියට දායක වුණොත් තමයි රටේ ශ්‍රම බලකායට රැකියාව අවස්ථා හම්බෙන්නේ. ඊළඟ 6 වෙනි කාරණේ. රජය අපේක්ෂා කරනවානේ අර තිරසන ආර්ථික සංවර්ධනය වගේ එකක්. එහෙනම් මේගොල්ලන්ට පුළුවන් මොනවා කරන්නද? පරිසර දූෂණය අවම කිරීම. පරිසර දූෂණය අවම කිරීම හරහා මේගොල්ලන්ට පුළුවන් රජයේ තිරසර සංවර්ධනය කියන අරමුණ ඉටු කර ගැනීම සඳහා දායක වෙන්න.
රටේ පරිසරයේ සිදුවන දූෂණය අවම කිරීම හරහා රටේ තිරසල ආර්ථික සංවර්ධනයට ව්‍යාපාර වලට දායක වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න නැවත ගොඩක් කොහොමම ගෙදර ඉඳන් හෑන්ඩ් ෆ්‍රී එකෙන් හරි අයිකොන් කරන්න ඕනේ. හෑන්ඩ් ෆ්‍රී එකෙන් හරි මාත් එක තියාගෙන යන්න. මොනවද රජයේ ආර්ථික අරමුණු රජයේ ආර්ථික අරමුණු ඉටු කරගන්න නැත්නම් රජයේ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාර වලට දායක වෙන්න පුළුවන් ආකාර. පළවෙනි එක පතු ගෙවීම. දෙක දේශීය සම්පත් භාවිතය. තුන රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. හතර නීති රීති පිළිපැදීම. පහ සේවා නියුක්තියට දායක වීම. හත පරිසර දූෂණය අවම කිරීම. දැන් උතන එකේ ඉඳන් 6ට පල්ලෙහාට ඔය ටික ලියාගෙන යන්න ඕන. මම ඉල්ලීමක් කරනවා ඔබෙන් පුළුවන් නම් බෝඩ් එක දිහා බලාගෙන මේ ටික කියව ගන්න එකපාර. කියවගෙන මතකෙන් ලියන්න උත්සාහ කරන්න ඔය 6. මතකෙන් ලියන්න උත්සාහ කරන්න පටන් ගන්න. බල එකින් එකට නෙවෙයි. බල එකින් එකට නෙවෙයි පුතේ. මතකෙන් ලියන්න උත්සාහ කරන්න. ඒ ටික බල එකින් එකට නෙවෙයි මතකෙන් ලියන්න උත්සාහ කරන්න. එක බැලුවා කියවගත්තා මතක තියාගත්තා ගිහින් ලිව්වා. හරිද? ඉවරනම් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. එහෙම්ම මේකින් එකට පොඩ්ඩක් නෝට් එකක් කියව ගන්න ඕන. right.
හරි. අපිට වහිනවා